නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට පහළ වුණ විශිෂ්ටතම කෙනා. ඊටත් වඩා වැඩියෙන් ලෝකයට යහපත් වූ කෙනෙක් යලි කිසි කලක පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි සියලු දෙවියන් මිනිසුන් අතර විශිෂ්ටතම තත්වයට පත් වූ කෙනා. මිනිසුන් අතර ඉපදිලා මිනිසුන් අතරින්ම විශිෂ්ටත්වයට පත් වූ එකම කෙනා. ඒ විශිෂ්ට භාවය නිසාම උන්වහන්සේට පුළුවන් වුණා මිනිසුන්ට අන් කාටවත් කළ නොහැකි මට්ටමේ විශිෂ්ට වූ සේවයක් සලසන්ට. ඒ නිසාම උන්වහන්සේ අසුරු කරගෙන විශිෂ්ට ගණයේ මිනිසුන් බිහි වුණා. එයාට කියනවා ශ්‍රාවකයෝ කියලා. බුදුරජාණන් වහන්සේ ඇසුරෙන් බිහි අය ශ්‍රාවකයන්. ඒ ශ්‍රාවකයන් මිනිසුන්ට අපමණ සේවය සලසන මිනිසුන්ට ඊටාම උසස් සේවයක් සලසන්න හැකියාව තිබෙන දක්ෂකමක් තිබෙන මිනිසුන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමයි මේ ලෝකේ මිනිසුන් අතර අග්‍රම මිනිස් කොට්ටාසේ බවට පත් වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ අයට පුළුවන් මිනිසුන්ට උසස්ම සේවයක් සලසන්ට අනිකුත් අය තරම් දක්ෂ වෙන්නේ නැහැ. ඔබට මේ කතාව ඇහුවාම ආගන්තුක බවක් තියෙන්න පුළුවන් නේද? දැන් අප කලින් කිව්වා මිනිසුන්ට උසස්ම සේවයක් සලසන අය වෛද්‍යවරු කියලා. ඔබට පුළුවන් වුණා ඒ සේවය සලසන්න කියලා. දැන් අප කියනවා මිනිසුන්ට උසස්ම සේවයක් සලසන කණ්ඩායම කවුද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කියලා. නේද? එතකොට දෙයාකාර කතාව කියලා ඔබට හිතෙන්න පුළුවන්. නෑ, එකම කතාවක් මම මේ කියන්නේ. එතකොට බලන්න සෞඛ්‍ය සේවාව මිනිසුන් උසස් සේවයක් සලසන්න පුළුවන් කියලා අතර ඊළඟට අප ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් තමයි විශිෂ්ටම උසස්ම සේවයක් මිනිසුන්ට සලසා දෙන්න සමර්ථකම් දක්වන්නේ කියලා. එතකොට බලන්න එහෙනම් වෛද්‍ය සේවයේ අය එහෙම නැත්නම් සෞඛ්‍ය සේවයේ කටයුතු කරන අය වෛද්‍යවරුන්ගේ සිට ඊටාම කුඩා සේවාවක් කරන අය දක්වා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සිළු දෙනාම මිනිසුන්ට උසස් සේවයක් සලසනවා. මොකද්ද ඒ උසස් බව? ඊටාම පීඩාවටපත් වූ දුකටපත් වූ බයටපත් වූ තැති ගැනීමටපත් වූ අයට සැනසීමක් ලබා දෙන්න ඇය සමර්ථයි. නේද? ඔබට ඒ අත්දැකීම ඇති ඕන තරම්. ඔබ ඉදිරියේ බයටපත් වූ රෝගීන් බය දුරු කරගෙන සැනසීම ලබන ඔබ දැකලා ඇති ඕන තරම්. ඔබ ඉදිරියේ අඬන, ශෝක කරන, පීඩාවටපත් වෙන, ඊටා බය තැතිගැනීම යුක්ත රෝගීන් සුවපත් වෙන ඔබ දැකලා ඇති ඕන තරම්. එහෙනම් ඔබගේ සේවාව මිනිසුන්ට සලසන ඊටාම යහපත් සේවයක්. ඒ අතර ඇත්තටම ඔබ කල්පනා කළොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට කටයුතු කළොත් ඔබට ශ්‍රාවකත්වයක් තිබුණොත් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන අය බවට පත් වුණොත් ඔබේ සේවය කොතරම් විශිෂ්ටත්වයට පත් වේවිද? ඔබ වෘත්තීය දැනුමෙන් පමණක් වෘත්තීයමය හැකියාවෙන් පමණක් මිනිසුන්ට සලසන සේවයෙන් ලැබෙන සුවයට වඩා ඒ වෘත්තීය දැනුම සමග බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මුසු වුණොත් ඒ ධර්මයට අනුව ඔබේ ජීවිතය පෝෂණය වුණොත් ඔබට අති විශිෂ්ට සේවයක් මිනිසුන්ට සලසා දෙන්න පුළුවනි. ඇත්තටම ඔබ මිහිපිට දෙවියන්සේ මිනිසුන්ට සුවේ සලසන මිනිසුන් බවට ඔබට පත් වෙන්න පුළුවන්කම තිබේවි. දැනටත් ඔබට ඒ ස්වභාවය නොතිබෙනවා නෙවෙයි. මක් නිසාද අපේ ගමේ අපේ රටවල අපේ ගමේ ගම් පළාත්වල බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. ඔබේ අම්මා තාත්තා වුණත් ඔබ උපන්දා පටන් ඔබ සිඟිති කල පටන් ඔබ වෙනුවෙන් බුදු ගුණ කියමින්, දහම් ගුණ කියමින්, පිරිත් කියමින් ඔබ ශ්‍රාවකත්වෙහි පිහිටවන්න උන් උත්සාහ කළා. ඔබ වුණත් යම් වැදගත් ජීවිතයේ වැදගත් හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරමින් ඒ තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් ඔබේ සේවය යහපත් කරන්න ඔබ උත්සාහ කළා. නේද? ඒ නිසා ඔබලත් ශ්‍රාවකීන් තමයි. ඒ ශ්‍රාවකත්වය ඊට හොඳින් දියුණු කරගත්තොත් ඔබේ සේවාව ඊටාම විශිෂ්ට ඊටාම
යහපත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට ඔබේ සේවාව යහපත් කර ගැනීම පිණිස ඔබේ ශ්‍රාවකත්වයේ ඊට හොඳින් දියුණු කර ගැනීම පිණිස සුළුෙන් හෝ උපකාරයක් කිරීම පිණිස තමයි අප ඊට දුර සිට හෝ මෙහි පැමිණි. ඔබ කල්පනා කරලා බලන්න යම් මිනිහෙක් අන් අයගේ උපකාර සහිතවමයි සුවපත් ජීවිතයක් ගත කරන්නේ. ඒ සුවපත් ජීවිතයකට පැමිණි හැම කෙනාම තවත් කෙනෙකුට හෝ ඒ අයගේ ජීවිතය සුවපත් කර ගැනීම පිණිස අනුග්‍රහශීලී විය යුතුමයි. බලන්න අප අම්මගේ උපකාරයෙන් මේ ලෝකයට ඊටාම දුෂ්කරව බිහි වෙන්නේ. එතෙන් පටන් අපි මිය පරලෝ ගිහිල්ලා ඊයන් පසු අපේ මලකුණ පවා අන්නගේ උපකාරයෙන් තමයි මිහිදන් වෙලා යන්නේ. නේද? එහෙනම් මවගේ කුසෙන් මෙලොවට බිහි වෙන මොහොතේ පටන් කනත් එහෙම නැත්නම් කොහරි මහ පොළොවට පස් වී යන තෙක් මිනිසුන්ගෙන් අපට ලැබෙන උපකාර කොයිතරම්ද? නේද? අද බලන්න ඔබ මේ හොඳට පහසුවෙන් වාඩි වෙලා ඉන්න පොළොවේ. ඒ පවා මේ පහසු තැනක් ලැබුණේ ගොඩාක් අයගේ උපකාරයෙන් නේද? අද ඔබ ඇඳගෙන ඉන්න වස්ත්‍රය බලන්න. බොහොම පහසු අලංකාර ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. ඒ පවා බොහෝ දෙනාගේ උපකාර සහිතව නේද ලෝකයට ලැබෙන්නේ. නේද? අද ඔබ බය නැතුව ගිහින් බේතක් හේතක් ලබා දීලා ඔබ ළඟට එන කෙනෙක් නිරෝගී කරනවා. ඒතර ඔබගේ දැනුම, ඔබගේ හැකියාව නිකම් ඔබ ලබා ගත්තද? කී දෙනෙකුගේ උපකාරයෙන්ද ඔබගේ හැකියාව දියුණුනේ? ඔබේ දක්ෂකම දියුණුනේ නේද? එහෙනම් අපි හැම කෙනෙක්ම බොහෝ දෙනාගේ උපකාර සහිතවයි උපන් මොහොතේ පටන් අන්තිම හුස්ම හෙළන දක්වාත් සහ අපේ ශරීරය පොළොවට පස් වෙලා යෑම දක්වාත් බොහෝ දෙනාගේ උපකාර සහිතවමයි අප සුවපත් බවට පත් වෙන්නේ. බලන්න එහෙනම් අපිත් ඒ වගේම ලෝකයට උපකාර කරන අය බවට පත් වෙන්න ඕන. දැන්ටත් ඔබ උපකාර කරනවා. මේ උපකාරය තවත් දියුණු වෙන්න ඕන. ඔබ කල්පනා කරන්න මේ මිනිසුන් විදිහට මිනිසුන්ට උපකාර කරද්දී ඒ උපකාරය ඊටාම සාර්ථක වීම පිණිස තියෙන්න ඕන ගුණයන් මොනවද? මේ උපකාරය ඊටාම සාර්ථක වෙන්න නම් කොයි වගේ ගුණයකින් යුක්ත වෙන්න ඕනද? පළවෙනි දේ තමයි පරාර්ථකාමී බවක් තියෙන්න ඕන. අන් අයගේ ජීවිතය යහපත් කිරීම පිණිස අන් අයට යහපතක් කර දීම පිණිස නැමුණු හිතකින් වාසය කරන්න ඕන. බලන්න පරාර්ථයක් නැති තැන මොකද්ද තියෙන්නේ? ආත්මාර්ථය. ආත්මාර්ථයේ බහුලයි නම් යම් කෙනෙකුගේ සිතේ ආත්මාර්ථකාමී නම් යම් කෙනෙක් ඔහුට පුළුවන් ද ලෝකයට හොඳ යහපත් සුවපහසු ජීවිතයක් පිණිස උපකාර කරන්න. පුළුවන් වෙයිද? ඔහුගේ උපකාරය පහසු එකක් වෙයිද? ආත්මාර්ථකාමී බවෙන් පෙළුණ ආත්මාර්ථකාමී බවෙන් ගිලුණ මිනිසෙක්ගේ උපකාරය කොයි වගේ වෙයිද? ඒක පහසු නෑ නේද? නේද? පරාර්ථකාමී කෙනෙක්ගේ උපකාරය විශිෂ්ට වෙනවා නේද? එහෙනම් පරාර්ථකාමී බව මිනිසුන් තුළ තියෙන්න ඕන. ඔබ වැනි සේවාවක් සලසන අය තුළ පරාර්ථකාමී බව ඒ සේවාව අග්‍ර බවට පත් කරන්න උපකාර වෙනවා නේද? ඒතර ඔබ පමණක් නෙමෙයි දැන් රජයේ සේවයේ විදිහට ගත්තොත් පෞද්ගලික අංශෙත් එහෙමයි කොයි කවුරුණත් මිනිසුන් සේවයේ සලසන්නා වූ කොයි කවුරුණත් පරාර්ථකාමී නම් ඒ සේවය ඊටාම යහපත් නේද? අතිශයින්ම යහපත් වෙනවා. ආත්මාර්ථකාමයේ බව සේවය දුර්වල කරන අන් අයට පීඩාවක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. පරාර්ථකාමී බව තමාටත් යහපත්, අනුන්ටත් යහපත්. ආත්මාර්ථකාමී බව මිනිසු හිතන්න පුළුවන් ඒක Tamanට හොඳයි කියලා. නමුත් ආත්මාර්ථකාමී මිනිසයා සුවපහසු ජීවිතයක් ඇති කරගන්නේ නැහැ. ඔහු පීඩාකාරී ජීවිතයක් උපදව ගන්නවා. එහෙනම් ආත්මාර්ථය අයින් කරලා පරාර්ථකාමී බවට පත් වෙන්න පුළුවන් නම් ඔහු විශිෂ්ට මිනිසෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්, ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒකාන්තයෙන් ආත්මාර්ථය අතහැරපු පරාර්ථකාමී බවෙන් යුක්තයි. පරාර්ථයට නැමුණු බවෙන් යුක්තයි. ඒ අයගේ ජීවිත මුළුමනින්ම පරාර්ථකාමී බවෙන් යුක්තයි. දැන් ඔබ මොකද හිතන්නේ? සෞඛ්‍ය සේවයේ ඔබ වැනි නිලධාරීන් පමණක් නොවේ මිනිසුන් සේවයේ සලසන
සිළු දෙනාම ආත්මාර්ථය අතහැරගෙන පරාර්ථකාමී බවෙන් යුක්ත වුණොත් මේ ලෝකයේ මිහිපිටම දිව්‍ය ලෝකයක් බවට පත් වෙනවනේ. අද ඔබට පේනවා ඇති ඕන තරම් මිනිසු ගැහැටටපත් වෙලා, දුකටපත් වෙලා, පීඩාවටපත් වෙලා නොමිලේ ලැබෙන සේවාව ලබා ගැනීමේදී පවා මිනිසුන් ගැහැටට පීඩාවටපත් වෙනව නේද? ඔබට උනත් වෙලාවකදී මිනිසුන් ගැන අනුකම්පාව ඇතිවෙච්ච දුක් හිතෙච්ච අවස්ථා ඇති ඕන තරම් මිනිසුන් පීඩාවටපත් වෙන දැකලා ඇති ඔබ ඕන තරම්. ඒතර බලන්න එහෙම වෙන්න එක හේතුවක් තමයි ආත්මාර්ථකාමී ස්වභාවය මිනිස්සු තුළ තියෙන. ඒතර ආත්මාර්ථකාමී බව අයින් වෙලා පරාර්ථකාමී බවක් ඇති වුණොත් මිනිසුන් අතිශයින්ම පහසුටපත් වෙනවා. ඉතින් ඇත්තෙම මිනිසුන් ආත්මාර්ථකාමී බවට වඩා පරාර්ථයේ බහුලයි මිනිසු තුළ. ඒ නිසා තමයි අපි ගොඩාක් පහසුවෙන් ඉන්නේ. ඒ පරාර්ථකාමී බව අපි තවත් හොඳින්ම දියුණු කරගත යුතුයි. ඊළඟ දේ තමයි මිනිසුන්ගේ සේවය සලසන්ට නැමී සිටින මිනිසුන් තුල ඇති කරගත යුතු තවත් ගුණයක් තිබෙනවා. ඒ තමයි මිනිසුන් සුචරිතවත් වෙන්න ඕන. දුස්චරිතය බැහැර කරගත් සුචරිතයෙන් යුක්ත ජීවිතයක් ඇති කරගන්න ඕන. දුස්චරිතයෙන් යුක්ත කෙනෙක් අතින් ලෝකයට උපකාරයක් සලසන්න බෑ. දුස්චරිතය කිව්වම කයෙන්, වචනයෙන්, මනසෙන් තුන්දොරෙන්ම දුස්චරිතය කෙරෙනවා. දුස්චරිතය කියන්නේ තමන්ටත් අනුන්ටත් හානි කරන නරක දේවල්. එතකොට එබඳු නරක හැසිරීම, දෝෂ සහිත හැසිරීම කයෙන්, වචනයෙන්, සිතෙන් යමෙක් තුල තියෙනවා නම් ඔහුට පුළුවන් ද හොඳ සේවයක් සලසන්ට. අපි හිතමු ඔව් වෛද්‍යවරයෙක්, නැත්නම් ගුරුවරයෙක් කියමු. ඒත් ඕනේ නැහුව අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. එවෙතම මේ සමාජයේ කවර හෝ තරාතිරක මිනිස්සෙක් ඉන්නවා. ඔහු අතින් දුස්චරිතය කෙරෙනවා. කයින්, වචනයෙන්, සිතෙන් දුස්චරිතය කෙරෙනවා. ඔහුට පුළුවන් ද ලෝකයට යහපතක් කරන්න? ඔහු අතින් යහපතක් වෙයිද? වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න දුස්චරිතය කියන එක මිනිසුන්ගේ සේවය සලසන්ට සැදී පැහැදී සිටින අය අතින් බැහැර විය යුතුයි. ඔවුන් සුචරිතයට පැමිණිය යුතුයි. දැන් ඔබට තේරෙන්න ඕන සුචරිතෙන් යුක්තයි නම් යම් කෙනෙක්, පරාර්ථකාමී බවෙන් යුක්තයි නම් යම් කෙනෙක්, ඔහුගෙන් විශිෂ්ට සේවාවක් සමාජයට සැලසෙනවා. ඒතර ඔහු තරාතිරමින් කවුරු හෝ කමක් නැහැ. ඔහු වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එමෙතන හෙද නිලධාරියෙක් හෝ හෙදවරියෙක් වෙන්න පුළුවන්. එමෙතන සුළු සාතු සේවකයෙක් හෝ සාතු සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එමෙතන ඒ යම් ආයතනයකින් ඊටාම සුළු මට්ටමේ සේවකයෙක් වෙන්න පුළුවන්. අපි නම් කසල සෝදනය කෙනෙක් ඉන්නවා. නගරයක කාණු අදින කෙනෙක් වෙන්න කියන්න පුළුවන් කිමු. ඒගොල්ලත් කරන්නේ සෞඛ්‍ය සේවාවක් නේද? සෞඛ්‍ය පහසුකම් ඇති කරලා දෙන ඒගොල්ලන් නේද? එතකොට එහෙම නැත්නම් වෙනත් සේවයක් කියලා හිතන්න. ඉතින් ඒ අය ආත්මාර්ථකාමී නම්, දුස්චරිතයෙන් යුක්තයි නම් එයාගේ සේවයට මොකද වෙන්නේ? මිනිසුන් මත රළු ගොරහැඩි ඊටාම අයහපත් සේවයක් තමයි මිනිසුන් මත ගොඩනගන්නේ. මිනිසුන් එහෙනම් පීඩාවක් මිසක සනසීමක් ඇති කරන්න ඒ අය අසමර්ථයි. දැන් අපට තේරෙනවද විශිෂ්ට සේවයක් සලසන්න නම් ආත්මාර්ථය අයින් වෙන්න ඕන, දුස්චරිතය අයින් වෙන්න ඕන. ඊළඟට හොඳ සේවාවක් මිනිසුන්ට ලබා දෙන්න නම් ඒක නා කවර තරාතිරකවත් කමක් නැහැ. ඔහු තුළ තියෙන තවත් ගුණයක් තමයි තමාටත් අනුන්ටත් යහපත්ව හිතන්න පුළුවන් වෙන්න ඕන. තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් යහපත්ව හිතන්න බැරි නම් ඔහු කවර තරාතිරම කෙනෙක් වුණත් ඔහුගෙන් හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න බෑ ලෝකයට. ඒතර බලන්න අපි කරුණු තුනක් කිව්වනේ. පරාර්ථකාමී බවෙන් යුක්ත වෙන්න ඕන, සුචරිතයෙන් යුක්ත වෙන්න ඕන, තමන්ටත් අනුන්ටත් දෙපිරිස කෙරෙහිම හොඳින් හිතන්න පුළුවන් වෙන්න ඕන. ගොඩක් අමාරු එහෙම නැත්නම් උපදව ගන්න දුෂ්කර ගුණධර්ම තුනක් මම මේ කිව්වේ. බැලු බැලමට ලේසි වෙන්න පුළුවන්. බැලු බැලමට හරිය ලේසි. එහෙම නැත්නම් සාමාන්‍යයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ යම් තාක් කරදර, කම්කටොළු, පීඩා, ගැහැට, අර්බුද, එහෙම නැත්නම් අඩදබර, එහෙම නැත්නම් මිනිස්සු අතර අමනාපකම්, අහිතවත්කම්, වාද ભેද, උස් පහත් ભેද යම් තාක් තියෙනවා නම් ඒවට හේතු තමයි ඔය අප කිව්වේ. මොනවාද හේතු? ආත්මාර්ථකාමී බව, පරාර්ථයෙන් තොරවීම.
ඊළඟට දුස්චරිතයේ තිබීම, සුචරිතයෙන් තොරවීම, ඊළඟට තමන් ගැන අනුන් ගැනත් යහපත්ව හිතන්න බැරිකම. දැන් ඔබ තේරුම් ගන්න යම් කෙනෙක් තුළ මේ අයහපත් ස්වභාවයන් තියෙනවා නම් මොනවද? ආත්මාර්ථකාමී ස්වභාවයෙන් තියෙනවා නම්, යමෙක් ආත්මාර්ථකාමී භාවයෙන් යුක්තයි නම්, දුස්චරිතය කරන ස්වභාවයෙන් යුක්තයි නම්, තමා ගැනත් අනුන් ගැනත් හොඳින් හිතන්න තේරෙන්නේ නැත්නම්, අයහපත්ව නම් හිතන්නේ, ඔව් රජෙක් වුණත්, පාරතු ගාන කෙනෙක් වුණත් ඕගෙන් වෙන අයහපතක්ම නේද? යම් කෙනෙක් ඉන්නවා ඔහු සුචරිතයෙන් යුක්තයි, පරාර්ථකාමී භවෙන් යුක්තයි, තමන් ගැන අනුන් ගැන දෙපිරිස ගැනම යහපත්ව හිතන්න පුළුවන් ස්වභාවයෙන් යුක්තයි. ඔහු තරාතිරම කුමක් වුවත් ඕගෙන් ඊට යහපත් සේවයක්, යහපතක් ලෝකයට සිද්ධ වෙනවා. එතකොට බලන්න දැන් මම මේ කිව්ව ස්වභාවයන්, මේ ධර්මතා මොකද්ද? පරාර්ථකාමී බව, සුචරිතවත් භාවය, තමා සහ අනුන් කෙරෙහි හොඳින් හිතන්න පුළුවන් ස්වභාවය. මේ ධර්මතා ඇති කර ගැනීම පිණිස උගත්කම, එහෙම නැත්නම් ධනවත්කම, එහෙම නැත්නම් නිලතල, ඒවා කිසිවක් අදාළ නැහැ නේද? උගතා විසිනුත් ඒ ගුණධර්ම උපදවාගෙන සිටිය යුතුයි. සල්ලි තියෙන කෙනා, ධනවත් කෙනා අතරත් ඒ ගුණධම් තියෙන්න ඕන. ඊළඟට වෙනත් බලපුලුවන්කාරමක් කියන කෙනෙක්, අපි නිලතල වලින් එහෙම නැත්නම් එහෙම වෙන බලයක් තියෙන කෙනෙක් ගත්තොත් එයා තුලත් මේ ගුණධර්ම තියෙන්න ඕන. මොනවද? පරාර්ථකාමී බව, සුචරිතවත් භාවය, තමා ගැන අනුන් ගැන හොඳින් හිතන්න පුළුවන්කම කියන මේ ස්වභාවයන් කා තුලත් තියෙන්න ඕන. මේ සමාජයේ යහපත් තැනක් බවට පත් වෙන්න නම්. එතකොට වෙනත් ශිල්ප ශාස්ත්‍රවල උගත්කම, එමෙතන වෙන වෘත්තීන්ගේ නිපුණතාවය, පළපුරුද්ද, හැකියාව, දක්ෂකම පමණක් මන්දි කියලා දැන් අපිට තේරෙන්න ඕන නේද? අපි දන්නවා, ඔබ දන්නවා මේ සාමාන්‍ය සමාජයේ දිහා බලපුවාම හැම තරාතිරමක මිනිසුන් අතරේ මිනිසුන්ට අයහපත ඇති කරන විදිහේ ජන කොට්ටාස ඉන්නවා. සමහර විට ඔවුන්ගේ උගත්කම් තියෙනවා, නිලතලක් තියෙනවා, එහෙම නැත්නම් ධනවත්කම් තියෙනවා, වෙන හැකියාවන් තියෙනවා. නමුත් ඔවුන් ඇතමිට ඔවුන්ම දන්නේ ඔවුන් අතින් මිනිසුන්ට පීඩා ඇති කරනවා, කරදර ඇති කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ සේවාව අයහපත් වෙනවා නේද? නමුත් අපි දන්නවා ඒ වගේම මිනිසුන් අතර ඊ타ත්ම යහපත් අය ඉන්නවා. අතිශයින් යහපත් අය ඉන්නවා. අර අපි කලින් කිව්වේ මිනිසුන් අතර කතාවක් තියෙනවා. දැන් ලංකාවේ මිනිසුන් අතර කතාවක් තියෙනවා කියලා. මේ වෛද්‍යවරයෙක් දැක්කහම දෙවි කෙනෙක් දැක්කා වගේ කියලා හැඟීමක් ඇති වෙනවා කියලා. එහෙනම් ඒ නිකන් නෙවෙයිනේ. එහෙමයි ඉන්නවා නේද? එහෙමයි ඉන්නවා. ඊළඟට ගුරුවරු ඉන්නවා, මව්වරු වගේ නේද? අම්මලා වගේ, තාත්තලා වගේ ගුරුවරු ඉන්නවා. ඊළඟට කන්තෝරකට ගියත් ඒ වගේ සේවකයෝ ඉන්නවා. ඊළඟට උසස් නිලධාරීන් ඉන්නවා. Tamanගේ ශ්‍රේණියේ පහළායට දෙමාපියන් වගේ සලකන, ගුරුවරුන් වගේ සලකන, හිතමිතුරන් වගේ සලකන අය ඉන්නවා. ඉතින් බලන්න ඒ අය තුල අර අප කලින් කිව්ව ಗುಣධර්ම අඩු වැඩි වශයෙන් තියෙනවා. සමස්තයක් වශයෙන් මිනිසුන් අතර කොයි කවුරුත් අතර අප අර කලින් කිව්ව ಗುಣධර්ම මොනවද? පරාර්ථකාමී බව. ඊළඟට සුචරිතවත් භාවය, Taman අනුන් කෙරෙහි යහපත්ව හිතන්න පුළුවන් මේ ස්වභාවයන් හැම කෙනෙක් අතරම අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ වයින් නැත්තර නැති කවුරුත් නැහැ ලෝකේ. ඒ කියන්නේ කිසිම මිනිසෙක් මුළුමනින්ම පරාර්ථක ආත්මාර්ථකාමී මිනිසු කවුරුත් නැහැ ලෝකේ. 100%ක්ම ආත්මාර්ථකාමී එහෙම නැහැ කවුරුත් නේද? ඊළඟට 100%ක්ම දුස්චරිතයේ ඉන්න කවුරුත් ලෝකේ නැහැ. Taman ගැන අනුන් ගැන හොඳින් හිතන්න බැරි දුෂ්ට පාපිෂ්ඨ කියලා අපි කියන්නේ ආන් ඒ වගේ 100%ක්ම අයහපත් මිනිසු ලෝකේ නැහැ. නමුත් අඩු වැඩි වශයෙන් මේ අයහපත් දේවල් වලින් යුක්ත අය ලෝකේ ඉන්නවා. නේද? ඉන්නවා. අප පිළිගන්න ඕනේ ඒක. ඒ නිසා තමයි මේකේ මේ ලෝකේ විෂම භාවයක්. මිනිසුන් අතර සූපහසුවේ අඩුවක් තියෙනවා. නේද? මේ ලෝකේ ගෙවල් ගත්තත්, අපි පවුලක් ගත්තත්, පවුල් කීපයක් ඥාති පිරිස ගත්තත්, දැන් පවුල් කීපයක් විතර ඥාතින් වෙනවනේ. ඒ ඥාති පිරිස ගත්තත්, ඊළඟට ඒ ඥාති පිරිසක් හින්දා පවුල් ගොඩක් ඒවා ගම් තියෙනවා. ගමක් ගත්තත්, පළාතක් ගත්තත්, ඒ නැත්නම් ආයතනයක් ගන්න. දැන් ඔබේ ආයතනෙ තියෙනවා. ඒ ආයතනෙත් තවත්
ලකුවට පුළුලට අපි රටක් විතර ගත්තොත් විශාල ආයතනයක් නේ. ඊළඟ රටක් ගත්තත් මිනිසුන් අතරේ යම් ගැටලු අමනාපකම් අහිතවත්කම් බයිම්බස් වීම රණ්ඩු සරුවල් වීම මේ වගේ දේවල් තියෙනවානේ. මේවට හේතුව තමයි අර ආත්මාර්ථකාමී බව, දුස්චරිතය, Taman ගැන අනුන් ගැන හිතන්න නොහැකි වීම. මෙන්න මේ දෝෂයන් මිනිසු ළඟ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒවා මුල් වෙලා තමයි මේ දොස් ඇති වෙන්නේ. නමුත් ඒ දොස් වැඩි වෙලා බලවත් වෙලා විනාශ වෙලාම යන්නේ නැහැ සමාජයේ. ආයතනයක් ගත්තත් පොඩි ගැටලු ඇති වෙනවා. නමුත් ඒව නැති වෙලා යහපත් වෙනවා. ඒ යහපත් වෙන්නේ අර පරාර්ථකාමී බව, සුචරිතවත් භාවය, Taman ගැන අනුන් ගැන හිතන්න පුළුවන්කම අන්න ඒව මුල් වෙලා අර අයහපත අයින් වෙලා යහපත් ජන කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති මම කියන දේ. එහෙනම් අපේ නරක දේවල් ඔක්කොම අයින් වෙලා මිනිසුන් තුළ හොඳ දේවල්ම ඇති වුණොත් මේ තියෙන ගැටලු අමනාපකම් අහිතවත්කම් පොඩි මතවාදවල ඉඳලා මහා අරගල දක්වාම සමාජයේ තියෙනවනේ නේද? පොඩි මතවාද වලින් පටන් ගන්න මේවා. දැන් ගෙදරක් ගත්තොත් එහෙම ළමයෙකුට හිතන්න පුළුවන් මට වැඩිපුර එළවලු බෙදුවපි ගානට අරයට අඩුවෙන් බෙදුවි කියලා හිතෙන්න පුළුවන් නේ. සමහරට වෙන්නත් පුළුවන්. ආයතනයකත් එහෙම වෙන්න පුළුවන්. අපි හිතමු අතිකාල දීමන අරයට වැඩියෙන් දුන්නා මට අඩුවෙන් දුන්නා කියලා හිතෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. නේද? අපි හිතමු මෙයාගේ සේවය ගමකට ගියොත් අහවල් ගම්මේ අහවල් අයට වැඩිපුර මේ මහත්තුරු ආවා අපේ ගම් වලට අඩුවෙන් ආවා කියලා හිතෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හිතෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විෂමතාවයක් මිනිසුන් අතර ඇති වෙනවනේ සම වෙන්නේ නැහැ. ඒ විෂමතාවය අයින් වෙලා සම වුණොත් අපහසු වෙන්නේ නැහැ. විෂම වෙනකොට මිනිසුන් අතර අමනාපකම්, ભેද බින්න, රණ්ඩු සරුවල්, හිත් අමනාපකම්, දුක් දුම්නස් හට ගන්නවා. අන්නේම දුර වෙලා සමසිතින් සමව මිනිසුන්ට සලකන සමසේවයක් සැලසෙන ස්වභාවයක් ඇති වෙනවා. ආත්මාර්ථය අයින් වෙලා පරාර්ථකාමී මිනිසුන් බිහි වෙනකොට, දුස්චරිතය අයින් වෙලා සුචරිතවත් අය බිහි වෙනකොට, තමාටත් අනුන්ටත් යහපත සලසන අය බිහි වෙනකොට, තමාටත් අනුන්ටත් යහපත හිතන්න පුළුවන් අය බිහි වෙනකොට පුංචි හෝ මහා හෝ අරගල සමාජයෙන් අයින් වෙලා යනවා. කාර්යාලයක හෝ එහෙම තමයි. කාර්යාලවල පවා පොඩි මත ගැටුම් වල සිට ලොකු මත ගැටුම් දක්වාම ඇති වෙනවනේ. ඒ වගේ ස්වභාවයක් නැති වෙලා ඊටාම යහපත් මිනිසුන් බිහි වෙනවා. අර යහපත් ධර්මයන් මිනිසුන් තුළ පිහිටනකොට. දැන් එතකොට මේ මිනිසුන් තුළ ඇති වෙන අයහපත් ස්වභාවයන් ගැන වැටහීමක් ඔබට මේ පොඩි දහම් කතාව තුළ ඇති වෙන්න ඇති. එතකොට මේවා ප්‍රායෝගික දැනුම නේද? ප්‍රායෝගික අත්දැකීම් තියෙනව නේද මිනිසුන් තුළ නේද? තමන් තුළම මේක තේරුම් ගන්න ඕන. අපි මේ අනිත් අය තුළින් මේක බලන්න යන්න එපා. තමා තුළම මේක තේරුම් ගන්න ඕන. පරාර්ථකාමී බව ඊතා යහපත් නේද? ආත්මාර්ථකාමී බව අයහපත්. සුචරිතවත් භාවයේ ඊතා යහපත්. දුස්චරිතවත් බව අයහපත්. තමන්ට අනුන්ට දෙපිරිස ගැනම යහපත්ව හිතන්න පුළුවන් නම් ඒක නේද හොඳ? යහපත්ව හිතන්න තේරෙන්නේ නැත්නම් ඒක සමාජයට අයහපතක්. ඉතින් මේ ලෝකයට මිනිසුන්ට ඊටාම යහපත් විශිෂ්ට සේවයක් සලසන්න සලසන ඉදිරියේදී ඊටාම විශිෂ්ට සේවයක් මේ යකින් බලාපොරොත්තු වෙන ලෝකයා මේ මෑත කාලේ මේ ලෝකයේ මුණ දීලා තියෙන ඊටාම බියජනක අත්දැකීමකට මුණ දීලා තියෙන ලෝකේ නේද? ඉතින් මේ වගේ වෙලාවකදී ඔබ ගමකට ඔබ ගැන මිනිසුන් කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවද? නේද? ඔබලා තමයි අද කාලේ මේ ඔබේ සේවය අද කාලේ මුදුනෙන්ම තියෙන සේවය. නේද? අනිත් ඒවා පහතට ගිහින් නැහැ. කලින් කලට යම් සේවා ඉහළට එනවනේ. සැලකිල්ල නේද? අද කාලේ ලෝකයාම බලන් ඉන්න ඔබ දෙස. ඔබ තමයි ජන සමාජයේ ඉහළින්ම කැපී පේන සේවයේ සලසන කණ්ඩායම් බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට බලන්න අනාගතයේ ඒ තියෙනවා ඒ විදිහටම. අනාගතයේත් ඒ බලාපොරොත්තු තියෙනවා. රජ කෙනෙක් වුණත් ඔබේ සේවය නැතුව උට වැඩක් නැහැ. නේද? සමාජයේ කොයි කවුරුත් අන්තිමට ඔබ ළඟට එන්නේ. වෛද්‍යවරයා ළඟටයි එන්නේ. ඒතර ඔබ
ඊටාම යහපත් මිනිසෙක් නම් ඔබ මෙලොවම දෙවි කෙනෙක්. වචනයටත් ක්‍රියාවටත් දෙකටම ඔබ දෙවි කෙනෙක්, දේවත්වයටපත් වූ කෙනෙක්. ඔබ මෙලොවම දේවත්වයටපත් වූ කෙනෙක් නම් පරලොව ඔබ ඒකාන්තයෙන් සුගතිගාමී වෙනවාමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලවට පරලොවට දෙලවටමයි. මෙලව යහපත් කරගත්ත කෙනාගේ පරලොව ඒකාන්තයෙන් යහපත්මයි. පරලොව යහපත් කියලා කියන්නේ දුගතියෙන් තොර වීමටයි. මනුස්ස ලෝකයේ දුක් සහිත ස්වභාවයන් තියෙනවා. දැන් බලන්න මේ අපි යම් සපයක් විඳිනවා වගේම දුක් ගොඩකුත් විඳිනවානේ. එහෙනම් මෙහි මනුෂ්‍ය ලෝකයේත් මුළුමනින්ම සුගතියක් නොවේ. මෙහි දුක් තිබෙනවා. මේ දුකත් දුරු ලෝක තියෙනවා. ඒව මුළුමනින්ම සැපසහිත ලෝක. අප දිවි ලෝක කියලා කියන්නේ ආන් ඒ බඳු. ඒතර මේ ජීවිතයේ සාර්ථක කරගත්ත කෙනා පරලොව මීට වඩා යහපත් ජීවිතයක් ඔහු ලබනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අය යලි කිසි කලක දුක් සහිත තැනකට නොයන අය බවට පත් වෙනවා. අන්නේ විදිහට මෙලව පරලොව දෙලවම සාර්ථක කර ගැනීම පිණිස ධර්මයේ පුරුදු කරන අයට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් කියලා. ඒ ශ්‍රාවකීන්ගේ ස්වභාවය තමයි ඔවුන් ආත්මාර්ථය බැහැර කරලා පරාර්ථයේ පිණිස නැමුණු සිතින් කටයුතු කරන අය. ඔව් දුස්චරිතයේ බැහැර කළ සුචරිතයේ නියැලෙන අය. සුචරිතයේ වඩන අය. ඔවුන් Taman අනුන් සිළු දෙනාගෙනම යහපත්වම හිතන්න පුළුවන් අය. අන්නේ අය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඊටාම යහපත් ඊටා විශිෂ්ට සේවයක් ලෝකෙට සලසන්ට හැකියාවෙන් යුක්තයි. දැන් අපි කොච්චර විෂය දැනුම තිබුණත් කොච්චර දක්ෂතා අපි ළඟ තිබුණත් ධර්මානුකූල හිතක් නැත්නම් ඒ විෂය දැනුම තුලින් මිනිසුන් සැලසෙන සේවයේ රළු ගොරහැඩි එකක් වෙනවනේ. දැන් හිතන්නේ මෙහෙම හිතන්නකෝ රළු ගොරහැඩි මිනිස්සෙකුට දාව රළු ගොරහැඩි කාන්තාවකට දාව ළමෙක් ලැබුණොත් ඒ ළමයාට මුදු මොලොක් සෙනෙහසක් ලැබෙනවද? රළු ගොරහැඩි සිතක් තියෙන ගුරුවරයෙක් සෙවණට ළමෙක් ගියොත් ඒ ශිෂ්‍යයාට මෘදු මොලොක් ගුරු ඇසුරක් ලැබෙනවාද? ওই වගේ තමයි හැම ශිල්පයක් කොයි ශිල්පය ඉගෙන ගත්තත් ඔහු සිතෙන් රළු ගොරහැඩි නම් ඔහු ආත්මාර්ථයෙන් යුක්තයි නම් පරාර්ථයක් නැත්නම් සුචරිතේ නැත්නම් දුස්චරිතයෙන් යුක්තයි නම් ඔහුට Taman ගැන අනුන් ගැන හොඳින් හිතන්න බැරි නම් හිත පිහිටන්නේ නැත්නම් හිතෙන්නේ අයහපත්ව නම් ඔහුගේ විෂය දැනුම ලෝකෙට යහපත ඉටු කරන්න සමර්ථ වෙයිද? හුදේකලා විෂය දැනුමට පමණක් පුළුවන් වේද යහපතක් ලෝකෙට කරන්න? අසමර්ථයිනේ නේද? පස් වල කලවම් වෙච්ච රත්තරන් කන්දක් තිබ්බත් එයින් වැඩක් නැහැ නේද? රත්තරන් සහිත පස් කන්දක් තිබුණත් ඒක අපට අලංකාරය පිණිස පාවිච්චි කරන්න බෑ. ඒක අපට අපේ වස්තුවක් විදිහට ධනෙ විදිහට ඒ පස්කන්ධ පෙන්නලා අපි ධනවතුන් කියලා අපට පෙන්වන්න බෑ. ඒ පස්කන්ධ අපට පළඳින්න බෑ, අලංකාර කරගන්න බෑ අපිව. මක් නිසාද? ඒ දොස් සහිත දේවල් තියෙනවා, රණක් තියෙනවා, රන් තිබුණට එහි දොස් සහිත බව තියෙනවා. ඉතින් අපි මිනිස්සුන් විදිහට අපි ගොඩාක් ශිල්පයෙන්, ශාස්ත්‍රයෙන්, දැනුමෙන් පරතරයට ගියත් ඒ රන් ගොඩාක් අපතුල තිබුණත් අර අයහපත් පස් තියෙනවා නම්, කිලිටි තියෙනවා නම්, පරාර්ථකාමී නැත්නම් අපි ආත්මාර්ථකාමී නම්, දුස්චරිතයෙන් යුක්තයි නම් අපේ සේවය යහපත් වෙන්නේ නැහැ. එහෙනම් ලෝකයට සේවයේ සලසන්න සැදී පැහැදී සිටින අපි ඊට සැබෑම සුදුසු බවට පත් වෙන්න ඕන. ආන්ගේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. දැන් ඔබට තේරෙනවා අප කාරණු තුනක් ගැන පෙන්නවා. යහපත් සේවයක් ලෝකයට සලසා දෙන්න කැමැති සූදානම් ඊට හැකියාව තිබෙන අය තුල උපදවා දියුණු කරගත යුතු දහම් තුනක්. මොනවාද? පරාර්ථකාමී බව, ඊළඟට සුචරිතවත් භාවය, කායික වාචසික මානසික සුචරිතවත් භාවය. සිල්වත් බව කියලා කියන්නේත් එයමයි. ඊළඟට තමාට අනුන්ට
තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් හොඳින් හිතන්න පුළුවන්. අයහපත්ව හිතන්නේ නැතුව යහපත්ව හිතන්න පුළුවන් ස්වභාවය. ඒතර අන්නේ ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕන. ඒ ස්වභාවයන් බලවත් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්නේ බඳු මිනිසුන් නිර්මාණය කරන්නටයි. ඒතර අපි හිතුවට වඩා වෙනස් නේද ධර්මය? අපි හිතුවට වඩා වෙනස් නේ. අපි හිතුවද ඒ බඳු අය හදන්න මේ ධර්මයේ තියෙන්නේ කියලා. අපි හිතන් ඉන්නේ කොහොම අය කියලාද? බිම බලාගෙන යන මිනිස්සු, තාපසවරු, කැලේ ඉන්න අය. එහෙම හිතෙන්නේ නේ? එහෙම අය හදන එකක් කියලා තමයි හිතෙන ධර්මයේ නේද? එහෙම නැත්නම් අහසින් යන අය, 이르දි පවත්තන අය නිර්මාණය කරන්නයි ධර්මයේ තියෙන්නේ කියලා තමයි අපි හිතන්නේ. ඒ නිසානේ අපි හිතන්නේ බණ පුරුදු කරන්න පුළුවන් රස්සාවෙන් අයින් වෙලා. ධර්මයේ පුරුදු කරන දැන් අපට විවේකේ නෑ, රස්සාවේ වැඩ වැඩි. එහෙම නැත්නම් ධර්මයේ පුරුදු කරන්න අපට වෙලාවක් නෑ, ළමයින්ගේ වැඩ වැඩි කියලා හිතන ඒ විදිහට කතා කරන අය ගොඩක් ඉන්නවනේ. ඔබටත් ඇහිලා ඇති, ඔබටත් හිතෙන්නේ නැති. මේ රස්සාවේ වගකීම් අයින් වෙලා විශ්‍රාම ගිහිල්ලා ධර්මයේ පුරුදු කරනවා කියලා ඔබට හිතිච්ච අවස්ථා ඇති. ඔබට එහෙම කතා කරපු අය මුණ ගැහිලා ඇති. ඔබත් එහෙම කතා කර අවස්ථා ඇති. නේද? එතකොට වැරදිනේ අපේ හිතපු විදිය. නේද? හිතපු විදිය වැරදි. එහෙනම් අපි අපේ සේවය වඩාත් හොඳින් කරන්න නම් අපි ධර්මයේ පුරුදු කළ යුතුයි. ධර්මයේ පස්සේ පුරුදු කරන එකක් නෙමෙයි. සේවය ඉවර වෙලා විශ්‍රාම ගිහිල්ලා ගෙදර දොරේ වැඩ ඉවර වෙලා ළමයි දීග දීලා ඔක්කොම ඉවර වෙලා පුරුදු කරන එකක් නෙමෙයි ධර්මය. සියල්ලට පෙර පුරුදු කළ යුතු එකක් ධර්මය කියලා කියන්නේ. මක් නිසාද? මිනිස්සයා යහපත් වෙලානේ සමාජයට එන්න ඕන. අපි සමාජයට එන්නේ සමාජයට සේවයක් කරන්න. එතකොට අපි කිලිටි වෙලා කිලිටි සහිතව වෙනවනම් නේද? අපි අසාර්ථකයි නේද? ඒ අසාර්ථක බව තමයි මේ ලෝකයේ තුල අපිට ප්‍රකට වෙන්නේ. අපි කොයිතරම් හොඳින් සැදී පැහැදී සේවය සලසන්න ගියත් පස්සේ එතන කරදර කම්කටොළු ඇති වෙලා අසාර්ථක වෙච්ච අවස්ථාවන් තරම් තියෙනවනේ. ඒ ධර්මයෙන් තොර නිසා අපේ රට ගත්තොත් ඔබ මොකද හිතන්නේ? රටේ ඉහළම දියුණුවක්. දියුණුව කියලා කියන්නේ මිනිසුන්ට යහපත සැලසෙන ඒ දියුණුවට පැවැත්මක් තියෙන දියුණුවක් සහිත කාලය කොයි කාලෙද? දියුණුව මිනිසුන් දියුණු විදිහට හිටියා කියලා අපට හිතන්න පුළුවන් කාලයක් අපේ රටේ තියෙනවා. කොයි කාලේ වගේද හිතෙන විදිහට? අසවල් කාලේ මිනිසුන් පවතින වැඩක් කළා, පවතින නිර්මාණයන් කරලා තියෙනවා කියලා හිතෙන්නේ කොයි කාලෙද? අපේ පරණ මිනිසුන්ගේ සේවය මේ වගේ කියලා ගිහිල්ලා බලන්නේ හරි කොහෙද අපි? අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල යනවා නේද? ගිහිල්ලා අපි බලනවා. අදටත් අද මිනිස්සු ඔබ මේ ගැන කනගාටු වෙන්න එපා. හිතන්න දෙයක් මං කියන්නම්. අද ආචාර්යවරු මහාචාර්යවරු පරේෂණ කරන්නේ ඉස්සර බාසුන්නෑලගේ වැඩ ගැනයි. ඉස්සර චිත්‍ර ඇඳපු මිනිස්සු බාසුන්නෑලා, ඉස්සර මේසෙන් බාසුන්නෑලා වඩු වැඩ කරපු අයගේ නිර්මාණ අද පරේෂණ කෘතිවල තියෙන්නේ. ලැජ්ජා හිතන්න එපා. අපේ හිතන්න ඕන දෙයක්. නේද? මොකද හිතන්නේ? එදා හදපු වැව්වමුණු අදටත් එහෙමමයි නේද? තව අවුරුදු කීයක් පවතීද ඒවා? අද හදන වැව්වමුණ, අද හදන ඇලදොල මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අද දියුණුවයි කියන සමාජයේ පෙරලා අපට මොනවද ඉදිරිපත් කළා තියෙන්නේ? අද දියුණුවයි කියන සමාජයේ අපට ලබා දීලා තිබෙන ඵලදායීතාවය කොයි වගේද? අපිම රැවටිලානේ සිහිනයක් වගේ නේද? අපේක්ෂා බංගත්වයක් විතරයි නේද? රළු ගොරහැඩි මතවාද ගොඩක් විතරයි නේද අපිට දායාද කරලා තියෙන සමාජයේ? අරු වැරදි, මූ වැරදි, එකිනෙකාට චෝදනා කර ගැනීම, මේ වගේ ස්වභාවයක් නේද තියෙන්නේ? ආයතන ගත්තොත් එහෙමයි. ලොකු අර්බුදයකට මුහුණ දෙද්දී මිනිසුන් සැදී පැදී එහෙම නැත්නම් සංසිඳුන් සිතෙන් ඒ අර්බුදයට පිළියම් හොයන්න අද කොච්චර අමාරුදනේ? අර්බුදයට පිළියම් හොයන්න කලින් කොච්චර වාද බෙදද? තව නීති අලුතෙන් දාගන්න, දන්වැල් අලුතෙන් බැඳ ගන්න වෙනවා දාගෙන මිනිසුන්ට තමාම පාලනය කරන්න නැත්නම් අර්බුදාස්සේ යුද්ධත් හට ගන්නවනේ.
එහෙනම් අපේ දක්ෂකම් අපේ එහෙම නැත්නම් අපේ වෘත්තීය දැනුම අපේ එහෙම නැත්නම් ශිල්ප ශාස්ත්‍ර දැනුම කියන්නේ ප්‍රමාණවත් මදි නේද? ඒක පස්සහිත රංකන්දක් වගේ නේද? පස්සහිතයි. අන්නේ පස් ටික අයින් කරම රත්තරන් තියෙනවා. නේද? එතකොට ඒ බැබලීමක් එයින් හට ගන්නවා. අපේ අතීතයේ එබඳු යුගයක් තිබුණා ලංකාවේ. එයාගේ නිර්මාණ, එයාගේ දේවල් අදටත් පවතිනවා එලෙසම. අදත් අපි බත් අනුභව කරන්නේ එයාගේ දහඩිය මහන්සියෙන්. අතීතයේ අපේ ලංකාවේ හිටිය පරාර්ථකාමී මිනිසුන් හිටියා. එයාගේ පරාර්ථකාමී බවෙන් තමයි අදටත් අපි බත් අනුභව කරන්නේ. පැහැදිලිද? ඒ අය අපට අතිකාල මදි, අපට පඩි මදි කියලා ඒ අය තුල වාද ભેද හටගත්තේ නැහැ. ඒ අය කර නිර්මාණ අදටත් ඊ타ත්ම ශක්ති සම්පන්නව අදටත් ඵලදායීව තියෙනවා. අදටත් ඵලදායී ඒවායි. ඵලදායී බව කියන්නේ අන්න ඒකට. මොකද ඒකේ අර කාර්යක්ෂමතාවය කියන එක තිබුණා. අද හදන දේ හෙට බිඳිලා නේද? අද විවෘත කරද්දී හෙට බිඳිනවා. නේද? එහෙනම් අද සේවය තුළ මිනිසුන්ට යහපත් සේවයක් සැලසෙන එක හොයාගන්නත් නැහනේ. මොකක්ද ඒකට හේතුව? ආත්මාර්ථකාමී බවෙන් පිරුණු සිත් බහුලයි. පරාර්ථය වගේ එකක් තියෙනවා. සුචරිතය වගේ වුණාට දුෂ්චරිතය බහුලයි. තමාටත් අනුන්ටත් හොඳින් යහපත්ව හිතන්න පුළුවන් හිත් අඩුයි. මෙන්න මේ අන්ධකාරයෙන් අපේ රට වැහිලා. ඒ නිසා මිනිසුන්ට යහපත් සේවයක් සැලසෙන්නේ. නමුත් බලන්න එදා මිනිසුන් කළ වැඩවල සේවය අදටත් තියෙනවානේ. එදා හදපු වැව් අමුණවල සේවය අදටත් තියෙනවානේ. හෙටටත් ඒක තියෙනවා. ඒ මිනිසු පරාර්ථකාමී වුණා. ආත්මාර්ථකාමී කටයුතු කළේ නැහැ. ඒ මිනිසු සුචරිතවත් වුණා. දුෂ්චරිතය බැහැර කළා. ඒ මිනිසු තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම යහපත්ව හිතන්න පෙළඹිලා හිටියා. තරාතිරමක් කුමක් වුණත් වඩු බාසුන්නේ, මේසෙන් බාසුන්නේ, එහෙම නැත්නම් කුඹුරු කොටන මිනිසයා කියලා වෙන්ුන්නේ නැහැ. ඊළඟට රජුරුන්ගේ සේවකයා, ඇමතිවරයා කියලා වෙන්ුන්නේ නැහැ. සියලු දෙනා එක හා සමාන විශිෂ්ට සේවයක් සලසන්න සමර්ථ වුණා. තරාතිරම කුමක් වුණත්, සේවය කුමක් වුවත් තම තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු වුණා. ඒ නිසා ඒ සේවාවන් අදටත් එලෙසම සමාජයට පවතිනවා. අද ඒ සේවාව අසාර්ථක වෙන්න හේතුව තමයි ඒ පරාර්ථකාමී බව, සුචරිතවත් බව, යහපත් හිතන්න සමර්ථ බව අඩුවීම. කොහොමද අපි මේ දෝෂයෙන් බේරිලා නිදොස් මිනිසු බවට පත් වෙන්නේ? ඒකට උපකාර වෙන්නේ ධර්මයේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නා. ඒ ධර්මයේ එදා රජුගේ පටන් ගොවිතැන්පත් කරන ගමේ මිනිසුන් දක්වා, එදිනෙදා සාමාන්‍ය වැඩපොළ කරන මිනිසුන් දක්වා සිළු දෙනාම ඒ ධර්මයේ පිළිගත්තා. ඒ ධර්මයේ පුරුදු කළා. ඒ ධර්මයේ පුරුදු කිරීමෙන් ඔවුන් පරාර්ථකාමී අයට බවට පත් වුණා. සුචරිතවත් අය බවට පත් වුණා. ඔවුන් තමන්ට අනුන්ට සිළු දෙනාට යහපත්ව හිතන්න පෙළඹුණා. අන්නේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ නිර්මාණ සමාජයේ මත ඔවුන්ගේ ශ්‍රමය සමාජයට එහෙම නැත්නම් මේ රටට මිනිසුන්ට ඊටාම විශිෂ්ට සේවයක් සලසන්නේ මහන්සිය කැපකිරීම උපකාර වුණා. ඒවැ ප්‍රතිඵල තමයි අද අපි ගිහින් නටමුන් කියලා බලන්නේ. අද නටමුන් නෙවෙයි, තාමත් හොඳට තියෙනවා ඒ වැව්වමුණු නේද? නේද? අද අපි කරන ඒවායි නටමුන්වත් අපේ ළමයින්ට දකින්නවත් හම්බෙයිද? අපි හදන ඒවායි නටමුන් අපේ ළමයින්ටවත් බලන්න හම්බෙන්නේ නැහැ. ඒතර අපේ දියුණුව අපි මවාගත්ත, අපම හදාගත්ත රැවටිල්ලක් විතරයි. එහෙනම් අපි ශ්‍රාවකයන් බවට පත් වුණොත්, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තොත් අපට පුළුවන් අපේ දරුවන් නොවේ අපේ සේවය අනාගත පරම්පරා ගණනාවක් දක්වා පවතින සේවයක් අපට සලසා දෙන්න පුළුවන් වේවි. අතීතයේ ධර්මයේ හැසිරිච්ච
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ලංකා වාසී අයගේ සේවය අදත් අපි භුක්ති විඳිනවා. ඒකට කවුරුත් මම හිතන්නේ විරුද්ධ වෙන එකක් නැහැ. බොරුයි කියලා හිතන එකක් නැහැ. අඩුම වශයෙන් අපි ඒවා දැකලා ලස්සන හරි විඳිනවා. පීඩාවටපත් වුණ අය ගිහිල්ලා සංසිඳිලා හරියනවා පැත දැකලා. නේද? අදත් අපි අපේ රටේට බත සපයන්නේ අතීතයේ ශ්‍රාවකින්ගේ මහන්සිය. ඒ අයගේ සේවය අදටත් ලංකාවට තියෙනවා. එහෙනම් අපි අන්න ඒ වගේ ඊටත් වඩා බොහෝ කලක් අපේ අනාගත පරපුරට සේවයක් එහෙම නැත්නම් උපකාරයක් සලසන්න කැමැත්තෙන් වාසය කළ යුතුයි. ඒට සුදුසු වෙන්න ඕනේ. ඒට සුදුසුකම අපට ලබා දෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය. දැන් ඔබට මා කිව් දේ තවදුරටත් අප තේරුම් කර දෙන්න කල්පනා කළා. අපි ඔබට කිව්වා මිනිසුන්ට ඊටා හොඳ සේවයක් සලසා දෙන්න නම් ගුණධර්ම තුනක් තියෙන්න ඕන කියලා. එකක් තමයි පරාර්ථකාමී බව. අනික තමයි සුචරිතවත් භාවය. අනික තමයි Taman අනුන් කෙරෙහි දෙපිරිස කෙරෙහිම යහපත්ව හිතන්න පුළුවන්කම. මේ ධර්මතා තුන හොඳින් තිබුණොත් අපට බොහෝ යහපතක් ලෝකෙට සලසන්න පුළුවන් නේද? ඒ ධර්මතා තුන තියෙනවා නම් මිනිස්සු කැමති නේද? ඇයි Tamanටත් පහසුයිනේ. Tamanට පහසුයි Tamanගේ පවුලට, Tamanගේ ගමට, Tamanගේ ආයතනයට, Tamanගේ රටට, මේ ලෝකයට අතිශය විශිෂ්ට සේවයක් සලසන්න ඒ දක්ෂ කෙනාට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගුණ ධර්ම ඇති කර ගන්නට අපට බාධා වෙන්නේ මොනවද? ඇයි කෙනෙක් ආත්මාර්ථය තුලට එහෙම නැත්නම් ආත්මාර්ථකාමී බවට පත් වෙන්නේ? ඇයි කෙනෙක්? ඇයි දුෂ්චරිතය ඇති කරගන්නේ? ඇයි Taman අනුන් කෙරේ අයහපත්ව හිතන්න පෙළඹෙන්නේ? මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි සිත කිලිටි වීම. කය නෙවෙයි ඒකට හේතු වෙන්නේ සිතයි. සිත කිලිටි වීම නිසා තමයි යම් කෙනෙක් ආත්මාර්ථකාමී බවට පත් වෙන්නේ. සිත කිලිටි වුණ කෙනාට පරාර්ථය ආත්මාර්ථය හොයා ගන්න බැරි වෙනවා. අඳුර ගන්න බැරි වෙනවා. ඔව් පරාර්ථය වෙනුට ආත්මාර්ථකාමී බව පවත්වනවා. සිත කිලිටි වුණාම යම් කෙනෙකුට සුචරිතේ දුෂ්චරිතේ අඳුර ගන්න බෑ, හොයා ගන්න බෑ. ඔව් සුචරිතය කියලා දුෂ්චරිතය කරනවා. සිත කිලිටි වුණාම තමන්ට අනුන්ට තමන් කෙරෙහිත් අනුන් කෙරෙහිත් යහපත්ව හිතන්න බැරි වෙනවා. අයහපත්වම හිතෙනවා. ඒතර බලන්න අම්මා කෙනෙක් වේවා, තාත්තා කෙනෙක් වේවා, ආයතනයක ප්‍රධානීක් වේවා, ආයතනයක ප්‍රධානී යටතේ සේවය කරන කෙනෙක් වේවා, ආයතනික සුළු සේවකෙක් වේවා, රටක රජෙක් වේවා, ඇමති කෙනෙක් වේවා, කුමන තරාතිරම කෙනෙක් හෝ වේවා, ඒ කෙනාගේ සිත කිලිටි නම් ඔහුට මොකද වෙන්නේ? ඔහුට ආත්මාර්ථය පරාර්ථය අඳුර ගන්න බෑ. ආත්මාර්ථය පුරුදු කරනවා, ආත්මාර්ථය පවත්වනවා, පරාර්ථය අතහරිනවා. මොකක්ද හේතුව? සිත කිලිටි වෙනවා. සිත කිලිටි. සිතේ කිලිටි බව තමයි මනුස්සයා අයහපත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතර ඔහු තරාතිරම කවුරුණත් ඒක බලපාන්නේ නැහැ. ඊළඟට සිත කිලිටි වුණාම ඌට සුචරිතය දුෂ්චරිතය අඳුර ගන්න බෑ. සුචරිතය අතහැලා දුෂ්චරිතයට පෙළඹෙනවා. ඒක ඔහුගේ දෝෂයක් නෙමෙයි. දැන් ඔබට තේරෙනවද යම් කෙනෙක් ආත්මාර්ථකාමී වෙන්නේ, යම් කෙනෙක් දුෂ්චරිතය කරන්නේ ඔහුගේ දෝෂයෙන්ද? ඔහු හිතාමතා කරන එකක්ද? නෑ. ඔහුගේ සිතේ ඇති වෙන කිලිටි ස්වභාවය නිසා. සිත කිලිටි වුණාම කිලිටි සිත තියෙන කෙනාට පරාර්ථය අඳුර ගන්න බෑ. ආත්මාර්ථයට යනවා. පරාර්ථය විතර ආත්මාර්ථයයි කරන්නේ. දැන් බලන්න අපේ ජාතියම රකින්න ඕන කියලා, එහෙම නැත්නම් අපේ ආගම රකින්න ඕන කියලා, එහෙම නැත්නම් අපේ ගම රකින්න ඕන. බලන්න ඒවා පරාර්ථකාමී දේවල් වගේනේ පේන්නේ. ඈ එහෙනම් ජාතිය වෙනුවෙන් මිනිසුන් මරණ අය ලෝකේ ඉන්නවද නැද්ද? දැන් බලන්න පරාර්ථය ආත්මාර්ථය දෙක එකට තියෙන්න පුළුවන්. දැන් පේන්නේ මොකද්ද? අපි රට රකින්නවා, ජාතිය රකින්නවා, ආගම රකින්නවා. ඒක ඒතර පරාර්ථයක් වගේ පේනවනේ. ඒතර යම් පිරිසක් ඒක පරාර්ථය විදිහට පිළිගන්නවා. නේද? දැන් එහෙම ඒ විදිහේ පරාර්ථකාමී දේවල් විදිහට පිළිගැනීම තියෙන තාක් එතන කොච්චර බයජනක, බියජනක, විනාශකාරී දේවල් වෙනවද?
ඒතර ඒ ආත්මාර්ථය පරාර්ථය අඳුර ගන්න බැරුව පරාර්ථය විදිහට ආත්මාර්ථය පිළිගන්න වෙන්නේ ඇයි? හේතුව මොකද්ද? සිතේ කිලිටි තිබීම, සිත කිලිටි වීම. ඒ වගේම දුස්චරිතය සුචරිතය අතහැලා දුස්චරිතයට එන්නේ ඇයි? ඒත් කිලිටි වීමෙන්. දැන් බලන්න සමහරු බඩගින්නට කියලා හොරකම් කරන අය ඉන්නවා. බඩගින්නට කියලා සතුන් මරණ අය ඉන්නවා. බඩගින්නට කියලා වැරදි කාමසේවනය කරනවා. දැන් බඩගින්න කිව්වම බඩගින්නටයි මම මේ කළේ. එහෙම නැත්නම් කියනවා මේ අහවල් අයට උපකාර පිණිස මේ වංචාව කරනවා. හොරකම කරනවා. නේ? ඒතර යහපත් අදහසින් කියලා ලෝකෙට පෙන්නනවා වැරදි දේ කරන අය ඉන්නවනේ. ඉන්නවද නැද්ද? ඕනතරම් ඉන්නවා. ඇයි මේ ඒතර හොඳ නරක තෝරගන්න බැරි? මේක සුචරිතය මේක දුස්චරිතය තෝරගන්න බැරි මොකද මේ? සිත කිලිටි වෙලා. කිලිටි සිත තියෙන නිසා කිලිටි සිතෙන් හොඳ නරක සුචරිතය දුස්චරිතය තෝරගන්න බෑ. ඒ වගේ තමයි Tamanට අනුන්ට යහපත් හිතන්න බෑ. සිත කිලිටි වුණාම. සමහර ළමයි ඉන්නවා අම්මා ගැන හොඳින් හිතන්න බෑ. තාත්තා ගැන හොඳින් හිතන්න බෑ. සමහර අම්මා තාත්තා ඉන්නවා ළමයි ගැන හොඳින් හිතන්න බෑ. ඊවල් ඇස්සේ රණ්ඩු සරෝල් වෙනවා. අම්මලා ළමයි රණ්ඩු වෙනවා. තාත්තලා අම්මා තාත්තා රණ්ඩු වෙනවා. ළමයි තාත්තලා රණ්ඩු වෙනවා. ළමයි රණ්ඩු වෙනවා. එකිනෙකා ගැන හොඳින් හිතන්න බෑ. යහපත් හිතන්න බෑ. සමහර විට ඊටා මහන්සියෙන් හදන කැම ටික රස පොඩ්ඩක් නැත්තම් අරගල කරන මිනිස්සු ඉන්නවා ගෙවල් වල. නේ? ආයතන වල නැද්ද? කාර්යාල වල නැද්ද? නේද? මේ එකට ඉන්න එකට මහන්සි වෙන නේද? දැන් ඔබ ගත්තොත් දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඔබ ටීම් වර්ක් කියලා නේ එකට කණ්ඩායමක් වැඩ කරනවා. ඒ කණ්ඩායම අමනාප වෙනවනේ. එක්කෙනෙකුට පොඩ්ඩක් මහන්සි වුණොත් අනිත් කෙනා අයින්න මං කරලා දෙන්නම් කියලා කට්ටිය අඩුයිනේ. මගේ වැඩේ මං කරා ඔයාගේ වැඩේ කරගන්න කියන අයින් වෙන කට්ටිය ඉන්නවනේ. නේද? නමුත් ඒ අතරම සියලු දෙනාගේ වැඩ කරගහන ඉන්න අයත් ඉන්නවනේ. එහෙම අයත් ඉන්නවා. බලන්නතර මේ Tamanටත් අනුන්ටත් යහපත්ව හිතන්න පුළුවන් ස්වභාවයේ අඩු අය ලෝකේ ඉන්නවා නම් ඒ මොකද හේතුව? සිත කිලිටි. සිත පිරිසිදුයි නම් ඒ පිරිසිදු සිතක් තියෙන කෙනා කාර්යාලයක් නම් කාර්යාලයේ සිළු දෙනාගේ වැඩ කරත් ඔහුට වෙහෙසක් එන්නේ නැහැ. ඔබ එහෙම දැකලා ඇති ඕන තරම්. ඔබත් එහෙම ඇති ඇතම් විට. ඔබ දවස පුරාම වැඩ කළත් දැන් පහුගිය කාලේ ඇතිවෙච්ච මේ ස්වභාවය මත ඇතම් විට ඔබ ගොඩක් වැඩ කරනවා. මේ එදිර ඔබට වෙහෙස නොදැනුණු දවස් ඕන තරම් ඇති. ඔබ මහන්සි නොබලා වැඩ කළා ඇති. ඒ වැඩ කරපු දවස්වල බලන්න ඔබ යහපත් හිතින්නේද කරන්න ඇත්තේ. එහෙනම් ඔබට දැන් මම කින්දේ තේරෙන්න ඕනේ. ඔබේ සිත යහපත් නම් එදාට ඔබ කොච්චර මහන්සි වුණත් ඔබට වෙහෙසක් නොදැනෙන්න ඇති. ඔබට වෙහෙසක් දැනුණා නම් හොයලා බලන්න ඒ වෙහෙස ඔබේ කයේ නෙමෙයි තිබිලා තියෙන්නේ. ඔබේ සිත කිලිටි. එක්ක ඔබට එදා අමනාපයක් ඇති වෙලා මොන හරි දෙයකින් හිත කිලිටි වෙලා අන්නේ කිලිටි දිනේ ඔබට එදා මහන්සි වැඩි. ඔබ ඊට ප්‍රබෝධ ජනකව වැඩ කරා නම් එදාට ඔබ දෙගුණයක් වැඩ කරලා ඇති. ඔබට දැන් තේරෙනවද මේ කාර්යක්ෂමතාවය වගේ දේවල් ඵලදායීතාවය වගේ දේවල් අපි වෘත්තීය දැනුමකින් මේ යන්ත්‍ර සූත්‍ර වලින් නිර්මාණය වෙන දේ නෙවෙයි කියලා. නේද? එහෙනම් මිනිසුන් අතිශයින් කාර්යක්ෂම වෙන්නේ කොහොමද? පිරිසිදු සිතක් තියෙනවා නම් වුන් ඊටාම කාර්යක්ෂමයි. පිරිසිදු සිතෙන් කරන දේ කාර්යක්ෂම වෙන නිසා එහි ඵලයේ දීර්ඝ කාලයක් තියෙනවා. එදා පිරිසිදු සිතක් තියෙන මිනිසුන් හදපු වැව්වමුණු තාමත් ලංකාවේ තියෙනවා. අද ඒ වැව්වමුණු වලින් තමයි එදා අසද්දපු කුඹුරු වලින් තමයි අද තාමත් අපි බත් අනුභව කරන්නේ. අවුරුදු කී දහහක් ගත වෙලාද? නේද? එහෙනම් අද ඊටා ඉහළ අධ්‍යාපන මට්ටමක් තියෙන කාලේ මිනිසුන්ගේ ශිල්පීය දැනුම මිනිසුන්ගේ තාක්ෂණය ගොඩක් ඉහළයි. ඒ ශිල්ප ශාස්ත්‍රයේ ප්‍රයෝජන ගොඩාක් ලෝකයට ලබා දෙන්න පුළුවන් මිනිසුන්ගේ සිත් පිරිසිදුයි නම්. ඒතර පිරිසිදු සිතක් තියෙන කෙනාගේ ස්වභාවය පරාර්ථකාමී බවෙන් යුක්තයි. ආත්මාර්ථකාමී අඳුර ගන්නව බැහැර කරන එක තියාගන්නේ නැහැ. ਉਹ දන්න එක හොඳ නැහැ. ආත්මාර්ථකාමී බව හොඳ නැහැ කියලා ਉਹ දන්නව අතහරිනවා ඒක. පරාර්ථකාමී වෙනවා. ඊළඟට ਉਹ සුචරිතයට පැමිණෙනවා දුස්චරිතය අතහරිනවා. ਉਹ දන්න එක හොඳ නැහැ.
ඔහු තමන් අනුන් කෙරෙහි සිළු දෙනා කෙරෙහි අයහපත්ව හිතන ස්වභාවය අතහරිනවා. යහපත්ව හිතන්න ඔහු පෙළඹෙනවා. ඒ විදිහට යහපතට එන්නේ කිලිටි රහිත සිතක් තියෙන කෙනා. කිලිටි සිතක් තියෙන කෙනාට මුකුත් කරගන්න බෑ. ඔහුට යහපත තෝරගන්න බෑ. ඒතර ඔහු කොච්චර ශිල්ප ශාස්ත්‍රයෙන් දක්ෂ වුණත් ඔහුගේ සේවය රළු ගොරහැඩි එකක් වෙනවා. ඇයි? හිත කිලිටි. එහෙනම් කිලිටි සිත බැහැර කළ යුතුමයි. පිරිසිදු සිතක් ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත කිලිටි වෙන අකුසල් 3ක් තිබෙනවා ප්‍රධාන වශයෙන්. ලෝභය සිත කිලිටි කරන අකුසලයක්. ද්වේෂය සිත කිලිටි කරන දෙයක්. මෝහය සිත කිලිටි කරන දෙයක්. මේ ලෝභ දේශ මෝහ වගේ අපි තවත් දන්නවා ඉස්සරහට ඒවා නිසාම හට ගන්න දේවල්. ලෝභය, ද්වේෂය, මෝහය, iriසියාව, වෛරය, ක්‍රෝධය, උඩඟුකම, ආඩම්බරය, මාන්නය, අනුන්ගේ ඇදකුද හොයන එක, අඩුපාඩු හොයන එක, මේ වගේ දේවල් සිත කිලිටි කරන දේවල්. ඒ සිත කිලිටි කරන දේවල් සිතේ තිබුණොත් සිත කිලිටි වෙනවාමයි. ඒතර යම් කෙනෙකුගේ සිතේ ලෝභය තියෙනවා නම් ඒ සිත ලෝභය බැහැර කරගන්න නැත්තම් ලෝභයේ සිතේ ඉපදිලා ලෝභයෙන් බලවත් වුණොත් ඒ සිත යට වෙනවා ලෝභයට. ලෝභයෙන් සිත යට වුණාන් පස්සේ ඔහුට ආත්මාර්ථකාමී බව අඳුරන්න බෑ. පරාර්ථය අඳුරන්න බෑ. ඔහු පරාර්ථය බැහැර කළ ආත්මාර්ථයට පැමිණෙනවා. ලෝභයෙන් සිත යට වුණාම ඔහුට සුචරිතය දුස්චරිතය අඳුරන්න බෑ. ඔහු සුචරිතය අතහැරලා දුස්චරිතයට පැමිණෙනවා. ලෝභයෙන් සිත යට වුණාම ඔහුට තමා ගැන අනුන් ගැන යහපත්ව හිතන්න බෑ. අයහපත්ව හිතෙනවා. ලෝභයෙන් මත්තුන මවක් දරුවා ගැනවත් යහපත්ව හිතන්න බැරි වෙනවා. ලෝභයෙන් මත්තුන තාත්තට දරුවෙක් ගැනවත් යහපත්ව හිතන්න බැරි වෙනවා. කාර්යාලයක වෙනත් ආයතනයක සේවය ගැන කවර කතාද? ලෝභය භයානක දෙයක්. සිත කිලිටි කරන දෙයක්. සිත අයහපත් කරන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෝභය බැහැර කරගත යුතුයි. ලෝභය අයහපත් දෙයක්, අකුසලයක්, සිත කිලිටි කරන දෙයක්. ලෝභයේ තිබෙන තාක් මිනිසුන් රළුයි, ගොරහැඩි, නරකයි. දුකටපත් වෙන මිනිසුන් බිහි වෙනවා. ඔවුන් දුකෙන් දුකටපත් වෙලා මෙලවත් පරලොවත් දෙකෙහිම දුකටපත් වෙනවා. ඒ නිසා ලෝභය දුරු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේ තමයි ද්වේෂය. ද්වේෂය ඊටා භයානකයි, අතිශයින්ම භයානකයි. ද්වේෂය හිතකට ආපුවාම හිතේ ද්වේෂය බැහැර නොවී තිබුණොත් ඒ ද්වේෂයෙන් සිත යට වෙනවා. සිත යටුනම් පස්සේ ඔහුට පරාර්ථය ආත්මාර්ථය හොයන්න බෑ. සුචරිතය දුස්චරිතය හොයන්න බෑ. තමා අනුන් කෙරේ හොඳින් හිතන්න බෑ. ඔහු යහපත් නෑ, අයහපත් මිනිසෙක් වෙනවා. ඔහු අම්මා කෙනෙක් නම් දරුවෙක් ගැනවත් හොඳින් හිතන්න බෑ. ඔහු දරුවෙක් නම් අම්මා ගැනවත් හොඳින් හිතන්න බෑ. ඔහු තාත්තා කෙනෙක් නම් දරුවෙක් ගැනවත් හොඳින් හිතන්න බෑ. ඔහු ආයතනයක නම් ඉන්නේ ආයතනය ගැනවත් කිසිවක් ගැන හොඳින් හිතන්න ඔහුට බෑ. මක් නිසාද? සිත කිලිටි වෙලා. එතකොට ලෝභය වේවා, ද්වේෂය වේවා, මෝහය, iriසියාව, උඩඟුකම, ආඩම්බරය, අනුන්ගේ ඇද හොයන ගතිය, iriසියාව, මේ වගේ දේවල් හිතක ඉපදෙලා ඒවා බැහැර නොවි තියෙන තාක් සිත ඒ අකුසලයට යට වෙනවා. යටුනම් පස්සේ ඔහුට හොඳ නරක හොයන්න බෑ. සුචරිතය දුස්චරිතය හොයන්න බෑ. යහපත අයහපත තෝරගන්න බෑ. මේකයි මේ සමාජයේ දොස් සහිත දෙයක් බවට පත් වෙන විදිය. බලන්නතර බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙන ධර්මය මේ සමාජයට අතිශයින් විශිෂ්ට සේවයක් සලසන ධර්මයක් නේද? එහෙනම් මේ සමාජයේ අපි නු රජ කෙනෙකුගේ සිට ඊටාම පහළ මට්ටමේ මිනිසෙක් දක්වා අපි නු රජ කෙනෙකුගේ සිට වැසිකිලි සෝදන මිනිසෙක් දක්වා, කාණු සෝදන මිනිසෙක් දක්වා, එමෙත යාචකයෙක් දක්වා මේ සමාජයේ කොතනක කොයි තරාතිරගේ මිනිසෙක් හෝ වේවා ලෝභයෙන් යුක්තයි නම්, ද්වේෂයෙන් යුක්තයි නම්, මෝහයෙන් යුක්තයි නම්, සිතේ අකුසල් තියෙනවා නම්, ඒවා බැහැර නොවී තියෙනවා නම් ඔහුට සුචරිතය දුස්චරිතය හොයන්න බෑ. පරාර්ථය ආත්මාර්ථය හොයන්න බෑ. ඔවුන් අයහපත් වෙනවා. එහෙනම් රජෙක් වේවා, හිඟන්නෙක් වේවා, උගතෙක් වේවා, නූගතෙක් වේවා, ධනය තියෙන කෙනෙක් වේවා, දුප්පතෙක් වේවා, සිත කිලිටි කරන ධර්මයන් බැහැර කරගෙන සිත පිරිසිදු කරගත්තොත් ආත්මාර්ථය බැහැර කළ පරාර්ථයට එන්න පුළුවන්.
දුෂ්චරිතය බැහැර කළ සුචරිතයට එන්න පුළුවන්. තමාට අනුන්ට යහපත හිතන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. ඒතර ඔහු තරාතිරම කුමක් වුවත් ඔහුට බොහෝ උසස් සේවයක් සලසා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඔහුගේ සේවය ඊටාම යහපත් පිරිසිදු සේවයක් බවට පත් වෙනවා. ඒ සේවය දීර්ඝ කලක් මේ මිනිසුන්ට උපකාරය පිණිස පවතිනවා. අන්න ඒ විදිහට සේවය සැලසූ අයගේ සේවය තමයි අදටත් අපි අගය කරමින් හෝ වේවා අගය නොකර හෝ වේවා භුක්ති විඳින්නේ ලංකාවාසී අය. නමුත් අපි ධර්මයේ දන්නවා නම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ ස්වභාවය මෙයයි කියලා දන්නවා නම් එදා ශ්‍රාවකීන් කළ සේවයේ භුක්ති විඳිද්දී ඒ අය කෙරෙහි සාදුකාර දෙමින් තමයි ඒ සේවයේ භුක්ති විඳින්නේ. එදා අපේ රටේ අනාගතය වෙනුවෙන් සේවය කළ අය ආර්ය ශ්‍රාවකයෝ එදා කුඹුරු කැටුවත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එදා වඩු වැඩ එහෙම නැත්නම් පෙදරේරු කර්මාන්තේ වේවා එහෙම නැත්නම් කැටයම් වේවා ඒ වගේ දේවල් කළත් නැත්නම් වාරි කර්මාන්තය කළත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ ඇතුළ පරාර්ථයේ මිසක ආත්මාර්ථයක් තිබුණේ නැහැ. ඔබ පිළිගන්නවද ආත්මාර්ථකාමී මිනිසුන් හැදපු වැවක් අදටත් තියෙයි කියලා? ඔබ පිළිගන්නවද ආත්මාර්ථකාමී මිනිසුන් හදපු ඇල මාර්ගයක් අදටත් තියෙයි කියලා? අවුරුදු 1000ක් කමාරක් තියෙයි කියලා? ඔවුන්ගේ පරාර්ථයේ සුළුපටුයිද? ඔවුන්ගේ පරාර්ථය මේ ජන සමාජය මත කොච්චර බලවත්ව තියෙනවද නේ? දැන් ඔබට තේරෙනවද තරහා කියන දේ හිත කිලිටි කරන දෙයක්, වෛරය ක්‍රෝධය හිත කිලිටි කරන දෙයක්, ලෝභය ද්වේෂය මෝහය හිත කිලිටි කරන දෙයක්. ඒ කිලිටි තියෙන තාක් පරාර්ථකාමීව සේවය සලසන්න බෑ කියලා ඔබට තේරෙනවද? එහෙනම් ඔබටත් ඒ රළු සේවය ලැබුණ අවස්ථා ඕන තරම් ඇති නේද? අපි කුඩා කාලේ ඉඳන් මේ වෙනකන් අපි ඒ රළු ගොරහැඩි සේවය ලැබලා පීඩාවට පත් වෙච්ච අය අතරට අපිත් එකතු වෙනවා. ඔබටත් ඕන තරම් රළු මිනිසුන්ගේ ගොරහැඩි මිනිසුන්ගේ සේවය ලැබිලා ඇති. ඔබ පීඩාවට පත් වෙලා ඇති ඒවයිනුත්. එහෙනම් අපි අනුන්ගෙන් දෝෂයක් අපට ලැබෙද්දී අපි දෝෂයක්ම සමාජයට දායාද නොකළ යුතුයි. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය කරන මිනිසුන් අතර අපි ප්‍රාණඝාතය නොකර ඉන්න ඕනෑ කියලා හිතන්න කියලා. ඒ තමා ශ්‍රාවකයා. ඒ නිසා ඔබ කල්පනා කරන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදියට මේ මිනිසුන්ට ඊටාම යහපත් වූ සේවයක් සලසන අය බවට පත් වෙන්න ඕන. ඒ යහපත් සේවය සලසා දෙන්න නම් පිරිසිදු සිතක් ඇතුව වාසය කරන්න ඕන. අපිරිසිදු සිත බැහැර කරලා ඊටා පිරිසිදු සිතක් ඇති කරගන්න ඕන. ඒ සිත පිරිසිදු කරගන්න නම් රාග දේශ මොහ කියන සිත කිලිටි කරන දේවල් හඳුනගෙන බැහැර කරන්න ඕන. ඒ සිතේ කිලිටි බැහැර වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගන්න ඕන. අපි කවුරුත් පොඩි කාලේ ඉඳන් අහලා ඉගෙනගෙන ඇති ආර්ය සත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මේ ලෝකයේ සදාකාලික වෙනස් නොවේ යන කිසි කලක කාටවත් ඒක වෙනස් කරන්න බැරි සත්‍ය වූ ධර්මතා හතරක් ගැන බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වනවා. ඒ ධර්මතා හතර අවබෝධ කර ගැනීමෙන් තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒ ධර්මතා හතර තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කරන්නේ. ඒ ධර්මතා හතර අවබෝධ කර ගැනීමෙන් එහෙම තේරුම් ගැනීමෙන් තමයි ශ්‍රාවකයෝ බිහි වෙන්නේ. ඒ ධර්මතා හතර අවබෝධ කරගත්ත අය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයන් තුළ තමයි ලෝභ ද්වේෂ මොහ තුනී වෙච්ච, ලෝභ ද්වේෂ මොහ දුරු වෙච්ච පිරිසිදු සිත ඇති වෙන්නේ. ඒ පිරිසිදු සිත ඇති වෙච්ච අය තමයි පරාර්ථකාමී අය බවට පත් වෙන්නේ, සුචරිතවත් අය බවට පත් වෙන්නේ, තමාටත් අනුන්ටත් යහපත සලසා දෙන විශිෂ්ට මිනිසුන් බවට පත් වෙන්නේ. ඒතර අපේ රට, අපේ මිනිසුන්, අපේ පරම්පරාව, එහෙම නැත්නම් අපේ මිනිස්සු, අපේ ලංකාවේ මිනිස්සු එබඳු සුචරිතයට පැමිණි, එබඳු පිරිසිදු සිතක් සහිත ශ්‍රාවකීන් හිටපු මිනිස් රටක් අපේ රට. අපේ අතීතයේ එබඳු අය හිටියා. ඒ අයගේ සේවය මේ රටේ තිබුණා. අදටත් අපි ඒ සේවයෙන් පහසුව ලබනවා. අදටත් ඉන්න මේ කොයි කාටත් එබඳු විශිෂ්ට ඒ ශ්‍රාවකත්වය ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඔබ අපි කවුරුත් ඒ වාසනාව තියෙන අය. මක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම තිබෙනවා. ඒ නිසා ඔබ කොයි කවුරුත් මේ රටේ මිනිස්සු ප්‍රාර්ථනා කරන යහපත් සේවය සලසා දෙන්න සැදී පැහැදී සිටින අය.
ඔබ මෙලොවම දේවත්වයට සුදුසුකම් තියෙන මිනිසුන් බලාපොරොත්තු වෙන එබඳු සේවයක් බලාපොරොත්තු වෙන අය. ඒ නිසා ඔබට එබඳු ඊටාම යහපත් සේවයක් සලසන්න නම් ඒ සඳහා ඔබේ සිත පිරිසිදු බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකීන්ගේ ස්වභාවයටපත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් ලෝභ දේශ මොහයෙන් වලින් මැඩුණු සිතෙන් තොරයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වූ සිතෙන් වාසය කරන්නේ නැහැ ශ්‍රාවකීන්. ඒ කිලිටි බැහැර කරගන්නා ස්වභාවයෙන් යුක්තයි. ඒ කිලිටි බැහැර කර ගැනීම පිණිස උපකාර වන ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඉගෙන ගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ තේරුම් ගැනීමෙන් සිතේ ලෝභ දේශ මොහ පාලනය වෙනවා. ලෝභ දේශ මොහ දුරු වෙනවා. සිත පිරිසිදු බවට පත් වෙනවා. මුළුමනින් පිරිසිදු සිතක් බවට පත් වෙනවා. සිත පිරිසිදු වෙන්න ඔහුගෙන් සිදුවෙන සේවය ඊටාම පිරිසිදුයි. ඊටා යහපත්. බොහෝ කල් පවතින ඵලදායී සේවයක් බවට පත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි ඔබට සෙත් පතනවා අදට පමණක් නෙවෙයි ඔබගේ මුළු ජීවිතේම සාර්ථක වීම පිණිස මේ ජීවිතේ පමණක් නෙවෙයි මෙලවත් පරලවත් දෙලොවම සාර්ථක වීම පිණිස යම් පණිවිඩයක් ලබා දිය යුතුයි කියලා අප කල්පනා කළා. ඒ නිසා තමයි අපි මේ කාරණා ඔබට සිහිපත් කළේ. ඔබට ධර්මයේ තව දුරටත් හොඳින් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න ඕන. ඉතින් අපි මේ පොඩි වෙලාවකින් සීල ධර්මයන් කියා දෙන්න පුළුවන් කමක් නැහැනේ. ධර්මයේ සාරාංශයක් අපි අද කියා දුන්නේ ඔබට. ධර්මයෙන් නිර්මාණය වෙන මිනිසුන් ගැනයි අපි ඔබට කියා දුන්නේ. ඉතින් ඔබට මේ ධර්මයෙන් නිර්මාණය වූ මිනිස් බවක් ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා කියලා පතනවා. ඉතින් ඔබ වැනි මේ මිනිසුන් පතන දෙවියන් තුළ ධර්මයේ තිබුණොත් ඔබ තුළ පිරිසිදු සිතක් නිර්මාණය වුණොත් මිනිසුන් ඔබට දොහොත් මුදුන් දී වැන්දත් එය පාඩු වෙන්නේ නැහැ. මක් නිසාද මිනිසුන් දෙවියන්ගෙන් බලාපොරොත්තු සේවය ඔබෙන් බලාපොරොත්තු වෙන නිසා. ඒතර ඔබ මෙලව සාර්ථක කරගෙන පරලොව සාර්ථක කරගෙන ඔබේ සේවය බොහෝ කල් ලෝකයට විශිෂ්ට සේවයක් විතර දායාද කරලා ඔබ සාර්ථකත්වයට පත් වූ අය බවට පත් වෙනවා. ඉතින් අපි සෙත් පතනවා ඔබට විශිෂ්ට ගණයේ මිනිසුන් බවට පත්වීම පිණිස තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය හිමි වේවා කියලා සෙත් පතනවා.